मंता चक्रवालेषु अत्रा गच्छन्तु देवता तद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमुक्तदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पंचकाम गुणालोके मनोचंडा पवेदिता चित्तचंदं विराजित्वा एवं दुःखा पमुंचति पलमुकुटम अमेरिका एक्सत जनपदे टेक्सास की ह्यूस्टन वल मेत्ता विहारे ही अपे गौरवनीय अनुशासक स्वामीන් वහන්සේ पूजनीय पुत्पिटिये समित नायक स्वामींद्रයන් वහන්සේ प्रधान अपे गौरवनीय स्वामीන් වහන්සේලාගෙන් අවසරයි අද මේ विहारस्थाने पवत्वන අද මේ විහාරස්ථානයේ පවත්වන ඒ පින්කම් මාලාවේ අද දවසට නියමිතව ධර්ම දේශනාවක් සිදු කරන්නයි බලාපොරොත්තු වන්නේ අපේ රේණුකා පෙරේරා මහත්මනීය මුල් වෙලා ලක්ෂ්මන් පෙරේරා මහත්මාණන් ඒ වගේම ඒ පුතුණුවරු දෙපළ ඇතුළු පවුලේ හැම දෙනාම එකතු වෙලා නවීන් පෙරේරා පුතා ඩිලාන් පෙරේරා පුතා ඇතුළු කවුරුත් එකතු වෙලයි මේ පින්කමේ දායකත්වයේ දරන්නේ පින්වතුනි අපි වැඩි වෙලා ගන්නේ නැතුව මේ මාතෘකාවට එළඹෙමු අද අපිට දේශනාව සඳහා මාතෘකා ගාථාව හැටියට සඳහන් කළේ සංයුත්ත නිකායේ ඒනි ජංග කියන සූත්‍රයට අයිති පුංචි ගාථාව. මේ ගාථාවේ පුංචි ගාථාවක් වුණාට විශාල අර්ථයක් තියෙනවා කියලා අපිට හිතෙනවා. මේ ගාථාවේ තියෙනවා पंचकाम गुणा लोके मनो छठा पवेदिता चित्त चंदं विराजित्वा एवं दुःखा पमुंचति पंचकाम गुणा लोके पंचकाम गुणेन युक्त लोके मनो छठा पवेदिता मनस 6 වෙනි කොට ගත්ත
මනස හයවෙනි කොටගත්ත පංචකාම ගුණික ලෝකයේ කවුරු හරි කෙනෙක් මේ පංචකාමයන්ට තියෙන බැඳීම ඇලීම දුරු කරනවා. එත්ත චන්දං විරාදේ විත්තා. මේ පංචකාමයන්ට තියෙන ලෝභය එහෙම නැත්නම් ඡන්ද රාගය කවුරු හරි දුරු කරනවා නම් අත්හරිනවා නම් ඒවං දුක්ඛාපමුංචති. ඔහු මේ සංසාර දුකෙන් මේ කෙලෙස් දුකෙන් අත මිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අපි මේ ගාථාව තව ටිකක් විමසලා බලමු ඇතුළේ. මේ ගාථාවේ හරි ලස්සන තැනක් තියෙනවා. ඔන්න හොඳට අහගෙන හිටියොත් වැටහෙයි. පංචකාම ගුණා ලෝකේ මනෝ චට්ඨා පවේදිතා. මනස හයවෙනි කොටගත්ත පංචකාම ගුණික ලෝකයේ කවුරු හරි මේ පංචකාමයන්ට තියෙන ඡන්දරාගය දැඩි බැඳීම අත්හරිනවා නම් එයා දුකින් මිදෙනවා කියලා මෙතන තියෙනවා. දැන් එතකොට අපි කල්පනා කරලා බලමු ඔය ඇත්තන්ගේ අපේ ජීවිතවල දුකක් තියනවද? මිදෙන්න තරම් දුකක් අපේ ජීවිතවල තියනවද? ඒත් මේ මගේ ළඟ නොසිටින නිසා මට හැම වෙලෙම කතා කරන්න බැරුව ඇති. ඒ වුණාට ඔබට හිතින් මේ වෙලාවේ ඔබට වැටහෙනවා, හිතා ගන්න පුළුවන්. අපේ ජීවිතවල ස්වාමීන් වහන්සේලා හැටියට අපේ ජීවිතවල වගේම විශේෂයෙන් ගිහි ඇත්තන්ගේ ජීවිතවලට දුක් වේදනා කම්කටොළු අහිමි වීම සෝසුසුම් තියනවද නැද්ද? මොකද හිතන්නේ? ඇතිතා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඇත්තන්ගේ ජීවිතේ පුංචි කාලේ ලපටි වයසේ ඉඳලා නව යෞවන වයස දක්වා ගත කරපු කාලේ අරුණහම ඒ කාලේ දුකක් නැතුව නෙමෙයි දුක් තියෙනවා. හැබැයි දුක් වටහා ගන්න තරම් අපි පරිණත වෙලා නැහැ. අපි දක්ෂ නැහැ ඒ කාලේ. ඒ කාලේ පහුවෙලා ඊට පස්සේ ගත කරන සම්පූර්ණ කාලේ කල්පනා කරලා බැලුවොත් අද වෙනකම් ජීවිතේ නොයේ දුක්ඛම් කොටලොත් එක තමයි ගත කරලා තියෙන්නේ. ඒ කයත් එක්ක බැඳිච්ච විශාල දුක්ඛම් කොටු ටිකක් පීඩාවක්. එතකොට මිනිස් සමාජයේ ඉස්සරහා තියෙන ලොකුම අභියෝගය තමයි මිනිස්සුන්ට ඉදිරිපත් කරපු ආගමික ඉගැන්වීම් ඉස්සරහා තියෙන ලොකුම අභියෝගය තමයි මිනිස්යාව මේ දුකින් ගලවන එක. මිනිස්යාව මේ දුකින් මුදවන. මේ දුකට විසඳුමක් ලබා ගන්න. හරිද? එතකොට මේ දුකට විසඳුමක් ලබා දෙන්න නම් මේ දුක හටගත්ත විදිහ හොයාගන්න වෙනවා. හරිද? මේ දුකට විසඳුමක් ලබා දෙන්න. ඔක තව ටිකක් ධර්මමය වචන වලින් කිව්වොත් දුකෙහි නිරෝධය ගැන කතා කරන්න නම් දුකෙහි සමුදය හොයාගන්න වෙනවා. හරිද? එතකොට දුකෙහි නිරෝධය, දුක නැති කිරීම, දුකින් මිදීම ගැන හොයාගන්න දුකෙහි ආරම්භය, සමුදය ගැන අපිට ගම් අදහසක් තියෙනවා. දැන් පළවෙනි දේ තමයි අපේ ජීවිතයේ අතෘප්තිකර දුක් සහගත වේදනා සහගත ජීවිතයක් කියන එක පිළිගන්න ඕනේ. ඒකේ අදහස ඇවිල්ලා අපේ ජීවිතේ මහා එපා කරපු මහා මේ අඳුරු ජීවිතයක් කියලා ඒක බොහොම මේ නිෂේධාර්ථයෙන් දකින්න නෙමෙයි. හැබැයි යථාර්ථය පිළිගන්නවා. දැන් එතකොට මෙහෙම ප්‍රශ්නයක් එනවා. අපේ ජීවිතේ සතුටුදායක දේවල් නැද්ද? තියෙනවා. ඒ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රේණුකා මහත්මනියට තව නොබෝ දවසකින් ඒ කියන්නේ හෙට ඒ රවි පෙරේරා පුතාගේ උපන්දිනය. ඒකට ඒක සතුටුදායක අවස්ථාවක්.
අනේ මගේ පුතාගේ උපන්දිනේ. එහෙම නැත්නම් ඔබට වෙන හොඳ වැටුපක් ලැබෙනකොට, හොඳ පහසුකමක් ලැබෙනකොට, හොඳ පෞල් ජීවිතයක් ලැබෙනකොට ඒක ඇතුලේ යම් සතුටුදායක බවක් තියෙනවා. එතකොට කොහොමද ජීවිතේ දුකයි කියලා කියන්නේ? පින්වතුනි, ඒ සතුටුදායක භාවය ඔබ විසින් ගිහි ජීවිතයක් ඇතුලේ ලබා ගන්න, දිනා ගන්න සතුටුදායක ස්වභාවය කියන එක කල්පවතින එකක් නෙමෙයි. දිගු කාලීන එකක් නෙමෙයි. ඒක බොහෝම ඉක්මනට දුකක් බවට පත් වෙන කෙටි කාලීන එකක්. මෙන්න මේ නිසා තමයි ගිහි ජීවිතයක් ඇතුලේ එහෙම නැත්නම් පංචකාමයන්ට බැඳුණු ජීවිතයක් ඇතුලේ තියෙන සුඛ සහගත අත්දැකීම් පවා සතුටුදායක අත්දැකීම් පවා දුකටම අයිති වෙන දුකම උපදවන දේවල් කියන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේක තේරුම් ගන්න. දැන් උදාහරණයක් ඇටියට ඔබට ජීවිතේ ලැබිච්ච ලොකු වාසනාවක් කියලා හිතෙන්න පුළුවන්. මෙතන හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න නැත්තෝ අනේ මට හොඳ ස්වාමියෙක් ලැබුණා. මට ඉතාම හොඳ බිරිඳක් ලැබුණා. මට හොඳ දරුවෝ ලැබුණා කියලා හිතන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්. හැබැයි මේ නිසාම නේද යම් දවසක ඔබට දුක උපදින්නේ. අර ධනිය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ අදාරනවනේ නන්දති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ ගෝතතේව නන්දති. මට දරුවෝ ඉන්නවා කියලා සතුටු වෙනවා. ගව මහේෂාදී සම්පත් තියෙනවා කියලා සතුටු වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අදාරනවා එහෙම නෑ. සෝචති පුත්තේහි පුත්තිමා දරුවෝ ඉන්න කෙනා දරුවෝ නිසාම කවදා හරි දුක් වෙනවා. ගව මහේෂාදී සම්පත් තියෙන කෙනා ඒව නිසාම කවදා හරි දුක් වෙනවා. ඒ කියන්නේ මේ අපේ ජීවිතේ සමස්තයක් හැටියට ගත්තහම හරියට වටහා ගන්න සමස්තයක් හැටියට ගත්තහම අපේ ජීවිතේ වැඩිපුර අපිට හම්බෙන්නේ දුක. සතුට පවා සුඛ සහගත අත්දැකීම් පවා කෙලවර වෙන්නේ දුකකින්. දැන් එතකොට මේ වේදනා සහගත මේ දුක් සහගත මේ පීඩාකාරී ජීවිතේ නිදීමක් වෙද තියෙනවා. හැම වෙලේම මිනිස්සු මේ සඳහා විවිධ හේතු සකස් කරගන්නවා. විවිධ හේතු හදාගන්නවා. දැන් පින්වතුනි සමහර වෙලාවට සමහර දේවවාදී ආගම්වල උගන්වනවා දුක ඇති වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට. මම මේ එක ආගමක් අරමුණු කරගෙන කියනවා නෙමෙයි, දේවවාදී ආගම්වල සන්දර්භයෙන් පදනමම තියෙන්නේ දෙවියන්ගේ කැමැත්තෙන් තමයි මේ ලෝකය සහ පුද්ගලයා සමාජය සකස් වෙන්නේ. එතකොට දේවවාදී ආගම්වල කියනවා මේ දෙවියන් කැමැත්තෙන් තමයි දුක ඇති වෙලා තියෙන්නේ, දුක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට කල්පනා කරලා බලන්න, එහෙම කල්පනා කළාම ශ්‍රාවකයාට සිද්ධ වෙනවා, ශ්‍රාවකයා පෙළඹෙනවා දුක ඇති කලේ දෙයියෝ නම් දුක නැති කරන එකත් දෙවියන්ටම ගිහිල්ලා කියනවා. ශ්‍රාවකයෝ ගිහිල්ලා දෙවියන්ට කියනවා ඒ ආගම්වල අනේ ඔබ නිසා මේ ඔබේ කැමැත්තට අපිට මේ පීඩාවන් නැති වෙලා තියෙනවා. අපි ඒකෙන් ගලව ගන්න. අපි ඒකෙන් මුදව ගන්න. අපිට යම්කිසි සහනයක් ශාන්තියක් උපදවලා දෙන්න කියලා අපි කියලා කියනවා. දැන් එතකොට ඕක තමයි මේ දේවවාදී ආගම්වල සම්පූර්ණ සැකස්ම පදනම ඉතාලි. හරි. එතකොට තව භෞතිකවාදී ගැනීම වල ආගමික නොවන නිරාගමික සංකල්පවල උගන්වනවා කාමයන්ගෙන් තමයි සම්පූර්ණයෙන්ම සතුට උපදින්නේ. ඒ නිසා පුළුවන් තරම් පංචකාමයන් භුක්ති විඳින්න. හරි. දැන් මේක ඇවිල්ලා වෙනම ආගමක් නෙමෙයි, වෙනම දර්ශනයක්. එහෙම නැත්නම් වෙනම සිතුවිලි රටාවක්. අපි කියන්නේ thinking pattern එකක්. වෙනම හිතන විදිහක්. හරි. එහෙම මිනිස්සු කාමයන්ගෙන් තමයි අපේ දුකට එකම විසඳුම තියෙන්නේ. පංචකාමයක්. කාම කියන වචනේ තේරුම ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රයන් සියල්ල
තමන්ට කැමති විදිහට සතුටු කරනවා. හරි. එතකොට දැන් ඔබට මම නිකන් කිව්වොත් ඔබ අහලා ඇති ලාස් වේගස් වගේ නගරක, තායිලන්තයේ පතායා වගේ නගරක, ඊළඟට ඩිස්නිලන්තයේ වගේ නගරක. එතකොට ඒ දැවිල්ල ලෝකේ කාමයන් වෙනුවෙන්, ආහාර වෙනුවෙන්, රූප දර්ශන වෙනුවෙන්, සැනකෙළි වෙනුවෙන් වෙන්විච්ච ජනපද. ඒ වගේ ජනපදවල තියෙන්නේ ඇසකනාසයේ දිව ශරීරයේ පිනවන එක පරම ප්‍රීතිය කරගත්ත අධ්‍යක්ෂ ශේෂ්ඨය. ඒ වගේ එකට ගියොත් එහෙම අපිට පැත්තකට වෙලා ඉන්න බෑ. අර පංචකාමයන්ගෙන් අපි වෙලා ගන්නවා. ඒක ලෝකේ එහෙම සිතුවිලි රටාවක් තියෙනවා. එහෙම හිතන මිනිස්සු පිරිසක් ඉන්නේ. ඒගොල්ලෝ හිතනවා මේ දුකට විසඳුම තමයි පුළුවන් තරම් මේ පංචකාමයන් පිනවන එක. හැබැයි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙච්ච අපි කොහොමද මේ දුක හට ගැනීම සහ දුක නැති කිරීම ගැන කතා කරන්නේ? දැන් මම නිකන් උදාහරණ දෙකක් විතරයි අර කිව්වේ. දෙවියන් කැමැත්තට දුක ඇති වෙනවා කියලා ඉන්න මිනිස්සු කට්ටියක් ඉන්නවා ලෝකේ. පංචකාමයන් පුළුවන් තරම් සතුට කිරීමෙන් තමයි දුක නැති කරලා සැප උපදින්නේ කියලා කතා කරන පිරිස් ඉන්නවා. තව නොයේක ආගම්වල නොයේක දෙනාගේ නොයේක විදිහ අදහස් තියෙනවා. තව එක උදාහරණයක් කිව්වොත් ඔබට අන්තර්ජාලයෙන් ඔබට මෙල බලන්න පුළුවන් ඉන්දියාවේ ජෛන සාධුන් ගැන. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ දුක නැති කරන්න දුක් විඳින්න ඕන කියලා. විශේෂයෙන් විසනසන්නාසේ දුකෙන් දුක නැසන්න ඕන. එතකොට ඉන්දියාවේ ගියොත් ඔබට දකින්න හම්බ වෙනවා නිරුවතින් උදේ පාන්දර ගංගානන් නදී අපිරිසුදු ජලය ස්නානය කරන තපස්වරු. ඊළඟට නිරුවත් භාවයේ පූජනීයත්වයේලා සලකන සාධුන්. ඊළඟට ඊටාම අප්‍රසන්න අපිරිසුදු භාවයේ පූජනීයත්වයේලා සලකන සාධුන්. ඉනිතපින මිනිස්සු. එතන ඒගොල්ලෝ හිතනවා මේ දුක විඳින එක, පීඩා විඳින එක තමයි දුකින් මිදීමේ මාර්ගය. අපි කියන්නේ බුදුහාමුදුරන්ගේ කාලේ 7 කිලෝමීටර් අනුවගේ කියලා එකක් තිබුණා. අදටත් ඒක තියෙනවා. හැබැයි ප්‍රකට නැහැ ඉන්දියාව වගේ රටවල් වලට සීමා වෙන්නේ. කාමසුකල්ලිකානියෝගේ තමයි ඔය ලාස් වේගස් පතාය වගේ උදාහරණ වලින් මම කිව්වේ ලෝකයේ අදටත් කාමසුකල්ලිකානියෝගේ බරපතල ලෙස ක්‍රියාත්මකයි. පංචකාමයන්ගෙන් තමයි සැප තියෙන්නේ කියන එක. දේව නිර්මාණවාදී ආගම්වල කියන්නේ දෙවියන් තමයි දුක නිර්මාණය කරන්නේ සහ සැප නිර්මාණය කරන්නේ. ඒක දේව කැමැත්තට සිද්ධ වෙන එකක්. ඒ නිසා ඔබ දෙවියන්ගෙන් තමයි මේ වැඩේ විසඳගන්නේ. දැන් ඒ ටික ඇති කතාව. දැන් අපි බලමු බුදුහාමුදුරුවෝ අපිට මේ සම්බන්ධයෙන් කොහොමද දේශනා කරලා තියෙන්නේ කියලා. හරිද? පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේ හරිය ලස්සන තැනක් තියෙනවා. මේ ගාථාවේ තියෙනවා එත්ත චන්දං විරාජෙත්වා ඒවං දුක්ඛා පමුංචති. කවුරු හරි කෙනෙක් පංචකාමයන්ගෙන් සතුටු වෙන මේ සතුට පංචකාමයන්ට ඇලුණු බැඳුණු සිත පංචකාමයන් වලට ලොල් වෙච්ච සිත එහින් මුදවනවා. ඒකට තියෙන කැමැත්තෙන් මුදවනවා. චන්දරාගය අඩු කරනවා නම් ගලවනවා. පංචකාමයන්ට තියෙන ලෝලත්වයෙන් මුදවනවා නම් අන්නය මේ දුක් රැස දුරු කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් එතකොට ඔයත් කල්පනා කරලා කියන්න. කල්පනා කරලා හිතන්න. එහෙනම් පංචකාමයන්ට තියෙන බැඳීම අඩු කරනකොට නම් පංචකාමයන් එක්ක බැඳුණු චන්දරාගය ටික ටික ප්‍රහීන කරනකොට නම් දුකින් මිදෙන්නේ. එහෙනම් දුක ඇති වෙලා තියෙන්නේ මොනවද? දුක ඇති වෙලා තියෙන්නේ පංචකාමයන්ට තියෙන ලෝලත්වය නිසා. පංචකාමයන් චන්දරාගයෙන් ගන්න නිසා. පැහැදිලිද? දැන් එතකොට මේ අපිම කරගත්ත දෙයක් නේ පංචකාමයන්ට කැමති වෙන එක. දැන් ඒක වන් පැහැදිලි කරන්න බණ ධර්මයක් නම් ඒක දන්නවා. අලුත් පැත්තෝ තරුණ දොළ පුතාලා ඉන්නවා නම් පංචකාමයන් කියලා කියන්නේ ඇහෙන් රූප දැකලා
සතුටු වෙන එක. කනෙන් Taman කැමති ශබ්ද අහලා සතුටු වෙන එක. නාසයෙන් Taman ප්‍රිය රුචි ගඳ සුවඳ විඳලා සතුටු වෙන එක. දිවෙන් Taman කැමති රස විඳලා සතුටු වෙන එක. ශරීරයෙන් Taman කැමති පහස ලැබලා සතුටු වෙන එක තමයි පංචකාමයන් සතුටු කරනවා. පංචකාමයන්ට චන්දරාගයෙන් බැඳෙනවා. එතකොට ගිහියත්න්ගේ මුළු ජීවිතේම කියලා කියන්නේ පංචකාමයන් මත පදනම් වෙච්ච එක. මම අදහස් කරන්නේ භික්ෂුන් වහන්සේලා එක සම්පූර්ණයෙන්ම නිදහස් කියලා. හැබැයි උන්වහන්සේලාගේ ප්‍රතිපදාවක් තියෙනවා. ඒකින් ගැලවීම සඳහා යම් උත්සාහයක් දරනවා. හැබැයි උන්වහන්සේලා යම් ප්‍රමාණයකට පංචකාමයන්ට යටත්. ඒක තමයි ඇත්ත කතාව. එතකොට මේ පංචකාමයන්ට බැඳුණු ඒයින් සතුටු වෙන ඒකෙන් පවතින ජීවිතයක් තියෙනකොට ඒ පංචකාමයන්ට බැඳුණු ස්වභාවය නිසාම තමයි දුක උපදින්නේ. හරිද? දැන් ඒකට උදාහරණ හැටියට ඔයකට තේරෙනවා. දැන් හිතන්න ඔබ ඉතාම ආදරය කරන ඔබේ ස්වාමියා සැත්තමක් කරා. ලෝකීන මොන මිනිස්සෙකුට සැත්තමක් කළත් ඔබට වේදනාවක් නැති වෙන්න පුළුවන්. ලොකු පීඩාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබේ ස්වාමියාට ඒක වුණාම ඔබට ඒක දරා ගන්න බෑ. එතකොට ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ස්වාමියාගේ සැත්කමේද? එහෙම නැත්නම් අපි අර ස්වාමියා කියලා හදාගත්ත සිතුවිල්ල. ඔන්නක කල්පනා කරලා බලන්න. සිදුවීම ඇතුලේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ සිදුවීම සම්බන්ධයෙන් අපි හදාගෙන තිබිච්ච මානසික සංදර්භය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? මෙන්න මේක හොඳට තේරුම් ගන්න. දැන් ලෝකෙ මිනිස්සු මැරෙන ඕන තරම්. හැබැයි අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපිට ප්‍රශ්නයක් තියෙන්නේ අපේ කෙනෙක්. ලෝකෙ මිනිස්සුන්ට ඕන තරම් පිළිකා හැදෙන. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. තා පිළිකාවක් කියලා පිළිගන්නේ. හැබැයි අපේ කෙනෙකුට පිළිකාවක් හැදුනොත් අපිට ඒක ප්‍රශ්නයක්. කොහොමද ඒක වෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ එතකොට පිළිකාවේද අපේ මානසිකත්වයේ. අපේ මානසිකත්වයේ ප්‍රශ්නේ. පිළිකාවේ නෙමෙයි ප්‍රශ්නේ. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. හැබැයි අපි හිතනවා හැම වෙලාවෙම ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඇතුලේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ එළිය තැනක. හරි? ඒක ස්වේක කියන්නේ මේ අනේ අපේ පවුලේ අයට ලෙඩක් දුකක් නැති වෙන්න දුන්නොත් ලොකු දෙයක්. අකාල මරණ නැති වුණොත් ලොකු දෙයක්. වෙන අහිමි වීම නැති වුණොත් රෝග පීඩා නැති වුණොත් ලොකු දෙයක්. එහෙනම් අපි හැමතිස්සෙම හිතනවා ප්‍රශ්නේ තියෙන්නේ අපෙන් එළිය තැනක. හැබැයි ඇත්ත කතාව ප්‍රශ්නේ තියෙන්නේ අපෙන් එළිය තැනක නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඇතුළාන්තයේ අපේ අභ්‍යන්තරයේ තමයි ප්‍රශ්නේ. එතකොට ප්‍රශ්නය නිර්මාණය කරන ලෝකයේ විසින් අපිට දීපු එකක් නෙමෙයි. අපි විසින් මේ ලෝකය මැනගන්න ගිහිල්ලා අපි විසින් මේ ලෝකය තණ්හා උපාදාන වශයෙන් ගන්න ගිහිල්ලා අපේ ඇතුලේ නිර්මාණය කරගත්ත ප්‍රශ්නයක් තියෙනවා. මේක තේරුම් ගන්න. දැන් හිතන්න තරුණ දොරපතල දැන් අපිට ඕන තරම් එනවා ඒ වගේ සිදුවේ මේ තාම ඉගෙනගත්ත දරුවෝ ඉදිනසා ගන්න. මේ පුංචි සිදුවීමක් ගොඩක් වෙලාවට තමන් ආදරය කරපු පෙම්වතියෝ පෙම්වතා තමන්ගේ හැරයා. දැන් මේ වගේ සිද්ධියකදී එයාගේ මුළු ජීවිතේ මෙතනින් එහා දෙවලයි. සාල අහිමිවීමක් කරගන්න. මොකද මේ වෙන්නේ? අර එක පුද්ගලයේ එක කාන්තාවක් එක ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හින්දා තමන් ඒකට බැඳිච්ච විශාල බැඳීමක් තමන්ගේ මුළු ජීවිතේම ඒකට පරිත්‍යාග කරනවා බැඳීම වෙනුවෙන් කැප කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ බැඳීමත් එක්ක තමන්ට විශාල දුකක් ඇති වෙනවා ඒක අහිමි වෙනවා. ඒක දරා ගන්න බැහැ. අම්මලා කොච්චර දුක් විඳිනවද දරුවෝ? අම්මලා මම දන්නවා දරුවන්ගේ දේවල් කල්පනා කර කර අඬ දුක් විඳිනවා. හිතා දුක් විඳිනවා. ලෙඩක් දුකක් හැදෙනවා. අධ්‍යාපන කටයුතු පසුගාමී වෙනවා.
චර්යාව වෙනසක් වුණා. ඒ කියන්නේ කල්පනා කර කර බැලුවත බලාගෙන දුක් වෙනවා. එතකොට ඇත්තටම අම්මලා හිතන අනේ මගේ දරුවෝ හොඳ වුණා නම් නරකක් නෑ බලාගෙන ඉන්නවා. මේක තමයි ලෝකෙ හැටි. හැම දරුවෙකුම එක වගේ නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතනවා ඒ විදිහට වෙන්න ඕනේ කියලා. අපි කැමති අපි ආස විදිහට ලෝකෙ තියෙනවා. හැබැයි ලෝකෙ තියෙන්නේ අපි ආස විදිහට නෙමෙයි. ලෝකෙ තියෙන්නේ ලෝකේ ස්වභාවයට. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අපේ විශ්ක ලෝකෙ නෙමෙයි. මොකද අපි ආස විදිහක් හදාගෙන. මම මේ නැවත කියන්නේ දුක සම්බන්ධයෙන් ප්‍රශ්නේ තියෙන්නේ ලෝකෙ නෙමෙයි. දුක සම්බන්ධයෙන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ හිත ඇතුලේ. අපි මේක නිර්මාණය කළා. හරි. මම ඔබට පොඩි මේ විනායන උදාහරණයකට ගන්නවා සමහර වෙලාවට මේ දැන් දූරියන් කියලා පළතුරක් තියෙනවා. දැන් දූරියන් සමහරුන්ට ගොඩාක් ප්‍රියජනක රසවත් පළතුරක් කියනකොට සමහරුන්ට ඉතාම අප්‍රසන්න අප්‍රියජනක පළතුරක්. ඉතින් මම අහන ප්‍රශ්නේ තමයි බණවල දෙන්නේ ගියාම දැන් දූරියන් ඇත්තටම රසයිද නැත්නම් අප්‍රසන්නයිද? එතකොට එතනින් නම් දෙන්නේ උත්තර දෙකක්. සමහරුන්ට ඒක රසයි සමහරුන්ට ඒක අප්‍රසන්නයි. එතකොට තේරෙනවා ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ අපේ හිතේ මිසක දූරියක් වල නෙමෙයි. අපිට දූරියක් කටුක අත්දැකීමක් වෙන්නේ අපේ හිතේ දූරියන් සම්බන්ධයෙන් තියෙන වටිනාකමට අනුව. අපිට දූරියක් ඉතාම ප්‍රසන්න රසවත් අත්දැකීමක් වෙන්නේ අපේ හිතේ දූරියන් සම්බන්ධයෙන් තියෙන වටිනාකමට අනුව. ඒක දූරියක් ගෙඩිය නෙමෙයි රස හෝ අප්‍රසන්න භාවයේ තියෙන්නේ. හරි? ඒක කුමක් හෝ රසයක් කුමක් හෝ ගන්ධයක් කියන බව ඇත්ත. හැබැයි ඒක අපි විඳින විදිහට අනුව තමයි අපි සැප හෝ දුක නිර්මාණය කරන්නේ. දැන් මෙන්න මෙතන තියෙන ගොඩාක් වටින කාරණා. මොකද්ද? එත්ත චන්දං විරාජිත්තා අපි නම් මේක නිර්මාණය කරන්නේ. මේක අපිටම නැති කරගන්නත් පුළුවන්. දුකෙන් මිදීමත් අපිටම කරන්න පුළුවන්. පින්වතුනි මේක ඉතාම වැදගත් දෙයක්. එයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇතුලේ දුකෙහි සමුදය තියෙන්නේ පුද්ගලයා නිසා නම් පුද්ගලයා මුල් කරගෙන නම් දුකෙහි නිරෝධය දුක නැති කිරීම කරන්න පුළුවන් වෙන්නේ කාටද? අපිටමයි. දෙවියන්ටවත් බුදුහාමුදුරුවන්ටවත් වෙන පූජකයෙකුටවත් වෙන ශ්‍රාවකයෙකුටවත් ශාස්ත්‍රූරයෙකුටවත් නෙමෙයි අපේ දුක නැති කරන්නේ. අපි නිසා නම් අපේ සංකල්ප අපේ බැඳීම් නිසා නම් දුක හටගන්නේ. එහෙනම් දුක නැති කරන්නත් පුළුවන් වෙන්නේ කාටද? අපිටමයි. ඒක වෙන කෙනෙක්ගේ කැමැත්තට ඇතිවෙච්ච එකක් නම් ඒ කැමැත්තට ඇතිවෙච්ච කෙනාට තමයි නැති කරන්න පුළුවන්. එහෙම එකක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෑ. අපේ සංකල්ප අපි දීපු වටිනාකම් අපේ දීපු චන්දරාගය නිසා නම් දුක හටගන්නේ. එහෙනම් දුකෙන් අත මිදෙන්න පුළුවන් වෙන්නේ අපිටම තමයි. හරි. එතකොට ඔන්න අපි ආව පොඩි විසඳුමකට. පොඩි එකඟතාවයෙන් මොකක්ද? මේ දුක නැති කිරීම සඳහා අපිට කරන්න පුළුවන් ඉතාම වැදගත්ම දේ තමයි අපේ හිත ඇතුලේ එකට දීලා තියෙන වටිනාකම්. අපේ හිත ඇතුලේ දීලා තියෙන කෙලෙස් වටිනාකම්. අපේ හිත ඇතුලේ පංචකාම ගුණයන් කෙරෙහි තියෙන වටිනාකම් චන්දරාගය දුරු කරගන්නට. එතකොට තමයි දුක නැති කරන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ ධර්ම කාලයක් තිස්සේ ආගමක් හැටියට මිනිස්සු අතර ප්‍රචලිත වෙච්ච නිසා ජනප්‍රිය බුදු සමයේ අපිට පේන තියෙන අංගයක් තමයි දුක නැති කිරීම සඳහා බාහිර බලවේගයකින් පිහිට ආරක්ෂා වීම. ඒක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ බුද්ධ ධර්ම කාලයක් තිස්සේ ජන සමාජයක් ඇතුළේ පෝෂණය වෙනකොට වැඩෙනකොට සිද්ධ වෙන දෙයක්. මේ ජන සමාජයේ තියෙන විශ්වාසය ඇදහිලි වගේම බුද්ධ ධර්මයට එකතු වෙලා මිනිස්සු හිතනවා අපිට අපේ දුක නැති කරන්න අහවල් දෙවියන්ගෙන් අහවල් බලධාරී කෙනාගෙන් බලය කෙනාගෙන් අපිට ආශිර්වාද ලැබෙනවා. නමුත් ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුල් බුදු සමයේ නියම බුදු සමයේ දිහා බැලුවම තේරෙන්නේ
එහෙම දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම ඇතුළේ තියෙන්නේ අපේ දුක නැති කිරීම තියෙන්නේ අපි තුළමයි. අපේ දුක නැති කිරීම තියෙන්නේ අපි තුළමයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. දැන් අපි මේ ධර්ම දේශනාවේ සෑහෙන තරම් දුරට කතා කළා මේ දුක ඇතිවීම සහ දුක නැති කිරීම. දැන් අපි ඊළඟට කතා කරනවා දුක නැති කිරීම සඳහා වූ වැඩපිළිවෙල මොකක්ද? දුක නැති කිරීම සඳහා වූ ප්‍රතිපදාව මොකක්ද? එනකොටනේ අපේ හිත හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ මෙතනින් එහාට පොඩ්ඩක් හොඳට අවධානයෙන් අහන් ඉන්න වෙයි. අනිත් වෙලාවට අහන් ඉන්න ඕනේ. නමුත් මෙතනින් එහාට වැඩිපුර නැත්තම් ටිකක් තේරෙන්න අඩු වෙන්න පුළුවන්. අපි හැම වෙලාවෙම පෙළඹෙන්නේ මේ අපිට ලෝකයේ විසින් දීපු වටිනාකම් වලට අනුව හිතන්න. ලෝකයේ විසින් පවරා දීපු වටිනාකම් වලට අනුව හිතන්න. ඒ වටිනාකම් වලට අනුව හිතන්න කියලා තමයි අපි දුක නිර්මාණය කරගන්නේ, පීඩාව නිර්මාණය කරන්නේ. හරි? ඒ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කවුරු හරි මිත්‍රයෙක් කතා කරලා කියනවා ඔයගොල්ලෝ තාම ගියක් හදාගත්තේ නැහැ. ඉතින් සමහරවිට අපිට තියනවා වෙන්න පුළුවන් මේ පුංචි ගයක්. කොහොම නෙමෙයි හොඳ ගයක් හදාගන්න එපා කියලා. දැන් අපේ මනස වැඩ කරනවා. මම මේ විදිහට රැකියාවක් කරනවා නම් මට මේ විදිහේ ගයක් තියෙනවා. තව කෙනෙක් කතා කරලා කියනවා ඔබට තාම වාහනයක් නැද්ද හොඳ වාහනයක්. ඒක අපි හිතනවා නේ අපිට පොඩි වාහනයක් තියෙනවා නැත්නම් අපි පොදු ප්‍රවාහනේ පාවිච්චි කරනවා. හැබැයි අපිට අර කතා කරන කෙනා දෙනවා වටිනාකමක් නැහැ. හොඳ වාහනයක් තියෙනවා මොකක්ද මේ. ඔන්න අපි මේ වටිනාකමට අක්ෂේල වෙනවා. ඒකට නම් නතු වෙනවා. ඊළඟට මොකද කරන්නේ වටිනාකම වෙනුවෙන් මහන්සි වෙනවා. ඒක දිනා ගන්න. හොඳ ගෙයක් හදාගන්න ලොකු වාහනයක් ගන්න අපි ඊට පස්සේ ඔන්න මොනවාද රැයට වැඩ කරනවා. ඕවර් ටයිම් වැඩ කරනවා. නයිට් ඩියුටි කරනවා. මේක අපිට නිින්දක් නැහැ. ඉදිමරනවා. ගොඩාක් මහන්සි වෙනවා. ලෙඩ වෙනවා. ලොකු ධනයක් උපයනවා. අපි වාහනයක් ගන්නවා වෙන්න පුළුවන්. ගෙයක් ගන්නවා වෙන්න පුළුවන්. හරි අපි ලෙඩ වෙනවා ඒක. පීඩාවක්. ඒක මම බොහොම පුංචි උදාහරණයකින් කිව්වේ. ඒ කියන්නේ හැම වෙලෙම අපි ලෝකයේ විසින් පවරා දෙනු ලබන වටිනාකම් මත වැඩ කරන්න ගිහිල්ලා අපේ තියෙන සතුට, අපේ තියෙන ආත්ම තෘප්තිය, අපේ තියෙන ශාන්ති නැති කරගෙන. හැබැයි ඇත්තටම කෙනෙකුට දුකින් මිදෙන්න ඕන. ඉස්සෙල්ලම කරන්න ඕනේ ලෝකයේ විසින් පවරා දෙන වටිනාකම් පද්ධතිය වෙනුවට තමන් තුළ තියෙන ශාන්ත සුවය හඳුනා ගන්න. තව චුට්ටක් අපිට ඉස්සරහට එන්න. සාමාන්‍යයෙන් අපි සතුටු වෙන විදිහ මොකක්ද? සාමාන්‍යයෙන් අපි සතුටු වෙන විදිහ තමයි අර මම ඉස්සෙල්ලා කියපු විදිහට ඉන්ද්‍රයන් පිනවමින් සතුටු වෙනවා. දැන් ඔයත්න්ගෙන් දවසේ වැඩ පිළිවෙල හරුවොත් ඔයත් කියයි. උදේට නැගිටලා මුණකට හොදලා හොඳට කැම ටිකක් කනවා. ඔන්න එතකොට දිව පිනවල සතුටු වෙනවා. දැන් මම කියන්නේ මේවා එපා කියන එක නෙමෙයි. හැබැයි අපි දීලා දීපු වටිනාකම ඒවට තියෙන්නේ මේ විදිහට. ඊළඟට අපි හොඳ ඇඳුමක් ඇඳ ගන්න. වෙනට යන්න. ඔන්න එතකොට අපි ඒකෙන් සතුටු වෙනවා. ඊළඟට අපි හොඳ වාහනයක නැගලා වැඩට යනවා. ඔන්න ඒකෙන් සතුටු වෙනවා. ඊළඟට කාර්යාලයට ගිහිල්ලා අපි මුදල් උපයනවා. ඔන්න අපේ මුදල් පඩිපත දැකලා අපි සතුටු වෙනවා. අද මම වැඩ කරපුවාට මට මෙච්චර සල්ලි හම්බුණා. ඊළඟට අපි හැන්දෑවට ගෙදර එන ගමන් වාහනේ සින්දුවක් අහනවා. ඔන්න අපි සතුටු වෙනවා මේ වාහනේ යන ගීතය අහලා. ඊළඟට අපි වැඩට යනකොට මට කියන්න බැරුණා උදේට අපි මේ ඊයත් දානවා මොනවාද? සුවඳ වර්ග දානවා. දවස පුරාම සුවඳින් ඉන්න නැවුම් වෙන්න. ඔන්න අපි එකෙන් සතුටු වෙනවා. හවසට ගෙදර ඇවිල්ලා මුණ හොදලා හොඳට කෑම ටිකක් කනවා. ඔන්න සතුටු වෙනවා. කෑම නිදා ගන්න කිට්ටු වෙලා චිත්‍රපටියක් දාගෙන බලනවා. හැටියක්
අරගෙන ඇවිල්ලා ඒක දාලා වීඩියෝ දෙකක් බලන්න. ඒකෙත් සතුටු වෙනවා. එතකොට කල්පනා කරලා බලන්න මේ සාමාන්‍ය ලෝකයේ ස්වභාවය තමයි මේ සාමාන්‍ය දේවල් ටිකෙන් මේ ඇස කන නාසය දිව ශරීරය කියන දේවල් ඒවට දීලා තියෙන වටිනාකම් අනුව පිරවමින් සතුට වෙන එක තමයි සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. ටිකක් පීඩාවක් ආවොත් පොඩි කරදරයක් හිතට ආවොත් ටිකක් මහන්සියක් ආවොත් එහෙම කෑම ටිකක් කන්න එළියට යනවා. ප්‍රතිඅන්තික මොළයට කියන්නේ නේද මේ එළියෙන් කෑම ටිකක් කන්න යන කියලා කීට කනවා ඉතින්. එළියෙන් කනවා කියන එක ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් අපි සැහැල්ලු වෙනවා, රිලැක්ස් වෙනවා. එතන මේ දේවල් ටික ඇතුලේ තමයි මේ අපේ ජීවිතේ පවතින්නේ. මේක ඇතුලේ තමයි අපි වටිනාකම් ටික. හැබැයි මීට වඩා ගැඹුරු ශාන්ත සුවය සම්බන්ධයෙන් අපිට හඳුනා ගැනීමක් නැහැ. තක්සේරුවක් නැහැ. වටිනාකමක් නැහැ. මොකද්ද මේ දේවල් මේ ස්වභාවය ඉක්මවාගේ ශාන්ත සුවය කියලා කියන්නේ? ඔන්න දැන් බලන්න අපි මේ සතුටුනේ කොහොමද? ඇස, කන, නාසය, දිව, ශරීරය. ඔය ඉන්ද්‍රියන් ටික විතරද අපිට තියෙන්නේ? නෑ. මෙන්න බලන්න මෙතන තියෙනවා මනෝ චට්ඨාපවේදිතා. මනස 6 වෙනි කොට ගත්ත ඉන්ද්‍රියන් ටිකක් අපිට තියෙනවා. ඒ ගාථාවේ තියෙනවා පංචකාම ගුණා ලෝකේ මනෝ චට්ඨාපවේදිතා. මනස වෙන් කරලා 6 වෙනිය කරලා තමයි පංචකාමය ගැන කතා කරන්නේ. මනසිනුත් ආස්වාදනය කරන ස්වභාවයක් කාමයක් තියෙනවා තමයි. හැබැයි මෙතනදී මනස වෙනම පෙන්නනවා පංචකාමයේ සතුට වෙනවා. මනස 6 වෙනි කොට ගත්තලෝ. එතකොට ඔන්න හොඳට මතක තියාගන්න ඉන්ද්‍රයන් පහෙන් සතුට වෙන ලෝකයේද 6 වෙනි ඉන්ද්‍රයක් තියෙනවා කියන එක අමතක වෙන්න. 6 වෙනි ඉන්ද්‍රය තමයි සිත. සාමාන්‍යයෙන් පංචකාමයන්ගේ ස්වභාවය තමයි පුළුවන් තරම් අරමුණු දෙනකොට තමයි සතුට වෙන්නේ. ඇහැට පුළුවන් තරම් රූප ලැබෙනකොට සතුට වෙනවා. කනට පුළුවන් තරම් ශබ්ද ඇහෙනකොට සතුට වෙනවා. නහයට පුළුවන් තරම් ගඳ සුවඳ Taman කැමති සුවඳ වර්ග දැනෙනකොට සතුට වෙනවා. දිවට හොඳ රස දැනෙනකොට සතුට වෙනවා. කයට Taman කැමති පහස ලැබෙනකොට සතුට වෙනවා. හැබැයි මනසේ ස්වභාවය මනස සතුට වෙන්නේ මනස සුවපත් වෙන්නේ මනස නෙවෙන්නේ අරමුණු වැඩි වෙනකොට අරමුණු අඩු වෙනවා. දෙයට කල්පනා කරන්න. මනසේ සතුට තියෙන්නේ මනසේ සුවපත් භාවයේ තියෙන්නේ අරමුණු අඩු වෙනවා. අරමුණු අඩු වෙනවා. ඒ නිසා මනස සුවපත් කරන්න නම් මනසේ සතුට උපදව ගන්න නම් අපි මනස කරන්න ඕනේ පුළුවන් තරම් විවෘත කරන එක එළියට දාන එක අරමුණුත් එක්ක ගැටෙන්න සලස්සන එක නෙමෙයි. මනස පුළුවන් තරම් ශාන්ත කරන එක සංසුන් කරන එක නිවන එක තමයි කරන්න පුළුවන් වැඩේ. මනස නිවන්න මනස සුවපත් කරන්න ශාන්ත කරන්න බුදුරජාණන් වහන්සේ දීලා දෙන යෝජනාවක්. ඒකට තමයි පින්වතුනි භාවනාව. අද වෙනකොට ගොඩාක් වෙලාවට අපේ රටේ බුද්ධ ධර්ම අපේ රටේ කියන එක මම අදහස් කළේ අපේ රට ලංකාව කියන රට කියන එක නෙමෙයි. හූස්ටන් වල හිටියත් අපේ ඇත්තන්ගේ බුද්ධ ධර්මයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මානසික සුවපත් භාවය වෙනුවට අර බාහිර දේවල් වලින් ලැබෙන සුවපත් භාවය තමයි වැඩිපුර විශ්වාස. හැබැයි ඔය ඇත්තන්ටම තේරිලා ඇති බටහිර රටවල් වල ඇමරිකාව ගත්තත් එංගලන්තය ගත්තත් ඕස්ට්‍රේලියාව ගත්තත් බටහිර රටවල් වල බුද්ධ ආගම හොයාගෙන යන ඇත්තෝ වැඩිපුර පිළිගන්නේ වැඩිපුර හොයන්නේ සහ වැඩිපුර විශ්වාස කරන්නේ බාහිර පුද පූජා වගේ දේවල් වලට වඩා මානසික සුවපත් භාවය. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඔය ඇත්ත කරන ওই පින්දහම් කටයුතු වැරදි කියලා. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ පින්දහම් කටයුතු ටික කරන ගමන් මනස සුවපත් කරගන්න කාලයක් වෙන් කරගන්න අවශ්‍යයි.
දැන් මේ බණ ටික කියන්නේ ඔයත්තන් ඉන්න තැනින් පොඩ්ඩක් උඩට ගන්න ඕනේ. හරිද? නැත්නම් ඔය ඉන්න තැන හරි හොඳයි කියලා වර්ණනා කළා ගියොත් කඩන්නේ නැහැ නේ එතනදී. එතනින් උඩහට එන්න නම් පොඩ්ඩක් එහෙම අපිට මොකද්ද කරන්නේ? අපිට සිද්ධ වෙනවා. දවසකට විනාඩි 10ක් ඔබ නිදාගන්න ඇඳේ ගිහිල්ලා පරයන්කේ වාඩි වෙලා හිත සුවපත් කරගන්න බලන්න. අන්තර්ජාලයේ තිබිලා මට හම්බ වුණා. කාංශයේ වැඩ ඉන්න ඉතාම ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක් තිච් ඥාතාන් ස්වාමීන් වහන්සේගේ සම්මුඛ සාකච්ඡාව. ඒ තිච් ඥාතාන් ස්වාමීන් වහන්සේ වියට්නාම් ජාතික හමුදුරු කෙනෙක්. උන්වහන්සේගෙන් මේ සම්මුඛ සාකච්ඡාව මෙහෙවන කාන්තාව අහනවා ඔබ යම් වෙලාවක කලබලකාරී වුණා. ඔබට ලොකු පීඩනයක් දැනුණා. කලබලකාරී අවස්ථාවකට මුහුණ දෙන්න වුණොත් එහෙම ඔබ කොහොමද ඔබේ සතුට රැකගන්නේ සංසුන් බව රැකගන්නේ කොහොමද කියලා අහනවා. ඒ ඥාතාන හඳුරු ලස්සන උත්තරයක්. මොකක්ද උත්තරේ? එහෙම වුණොත් එහෙම මම පොඩ්ඩක් ඒ කලබල වෙච්ච තැනින් ඈත් වෙලා S2 පියාගෙන වාඩි වෙලා S2 පියාගෙන මගේ හුස්ම දිහා බලන්න. මගේ හුස්ම වැටෙන වේගය හුස්ම ගන්න විදිහ දිහා මම හොඳට බලන් ඉන්නවා කියන S2 පියාගෙන. එතකොට මගේ හිත ඉබේම සංසම් වෙලා අර ප්‍රශ්න කියලා යනවා. පැහැදිලිද එතකොට? එතකොට කල්පනා කරලා බලන්න උන්වහන්සේ සතුට හොයාගන්න ක්‍රමවේදය උන්වහන්සේගේ ඇතුළෙම උන්වහන්සේ හදාගෙන තියෙනවා. අර පංචකාමයන්ට විරුද්ධ වෙච්ච මනස පංචකාමයන්ට විරුද්ධ කරනවා වෙනුවට මනස අභ්‍යන්තරයට විරුද්ධ කරනවා. මනස අභ්‍යන්තරයේ ගැඹුරට යනවා. ඒක සූපත් කරනවා. ඒ වගේම අපිට උපෙන්දී අවශ්‍යයි පොඩි විදර්ශනා මනසිකාරය. සාමාන්‍යයෙන් අපි ලෝකේ දේවල් දිහා බලන්නේ ඒ දේවල් විසින් ඒ දේවල් සම්බන්ධයෙන් අපිට හැදිලා තිබෙන පුංචි කාලේ ඉඳලා හැදිලා තියෙන වටිනාකම් ටික අනුව. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි ඇපල් දිහා බලන්නේ ඇපල් විදිහට කෑමක් හැටියට. එතකොට අපි වාහනයක් දිහා බලන්නේ වාහනයක් හැටියට, ස්ත්‍රියක් දිහා බලන්නේ ස්ත්‍රියක්, පුරුෂයෙක් දිහා බලන්නේ පුරුෂයෙක්. ඊට වඩා ගැඹුරු අවබෝධයකට අපිට යන්න බැරි. මම වචන තුනක් කියලා දෙන්න. සංජානාති පළවෙනි වචනේ සංජාන. සංජානාති කියන්නේ මේ ලෝකයේ තියෙන අපි විසින් පනවපු ඊටාම සාමාන්‍ය වටිනාකම් වලට අනුව කල්පනා කරනවා. හරි? මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ ලස්සන ගස් දැක්කහම ලස්සන ගස් කියලා හිතමු. ලස්සන මල් දැක්කහම ලස්සන මල් කියලා හිතමු. ලස්සන ස්ත්‍රී පුරුෂය දැක්කහම ලස්සන ස්ත්‍රී පුරුෂය කියලා හිතමු. ලස්සන ළමයි දැක්කහම ලස්සන දරුවෝ කියලා හිතමු. හොඳ ආහාර දැක්කහම හොඳ ආහාරයක් රසවත් ආහාරයක් කියලා හිතමු. කිසිම විශේෂ කල්පනාවක් දෙමේ සාමාන්‍ය ලෝකේ තියෙන සාමාන්‍ය කල්පනාවක්. ඒක තමයි ලෝකේ තියෙන පුහුදුණු මට්ටම. පෘථග්ජනයේ භූමිය. ඒක ඇතුලේ ඇති වෙන්න දුක තියනවද නැද්ද? ඇති වෙන්න දුක තියෙනවා. ඕකේ පොඩ්ඩක් උඩට ආව මට්ටමක් තියෙනවා. පොඩ්ඩක් නෙමෙයි සෑහෙන උඩට එන මට්ටමක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ තමයි අභිජාන. මොකද වචනේ? අභිජාන. අභිජානදී කියන්නේ තේරුම පින්වත්නි මේ ලෝකයේ තියෙන දේවල් දිහා ලෝකයේ විසින් පනවලා තියෙන අපි විසින් පනවාගෙන තියෙන වටිනාකම් වලට වඩා ගැඹුරින් දකින්න එක. අභි කියන්නේ ගැඹුර කියන්නේ. අභිජාන. දැන් ඔයයන්ට මතක් වෙන්න ඕන එතකොට උදාහරණ කිහිපයක්. මතකද අපි අහලා තියෙනවා අටුවා කතාවක භාවනා කර කර හිටපු ස්වාමීන් වහන්සේ නමක් ගල්ලෙන් නැගිටලා පිණ්ඩපාතේ වඩිනකොට තරුණ කාන්තාවක්
පාරේ ගියාම hina වෙනවා. ස්වාමීන් වහන්සේ. ටික වෙලාවකින් මේ තරුණ කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගෙන් අහවලු ස්වාමීන් වහන්සේ මේ මගේ බිරිඳ ගියාද මේ පාරේ කියලා. දැන් ටිකකට ගන්න. ස්වාමීන් වහන්සේ උත්තර දුන්නලු මම ඔබේ බිරිඳක් නම් දැක්කේ නැහැ. මම හැබැයි මෙතනින් ඇටසැකිල්ලක් ඇවිල්ලා යනවා දැක්කේ. ඒ මොකද වෙන්නේ? උන්වහන්සේ ඒක හිතලා කිව්වා නෙමෙයි ඇත්තට උන්වහන්සේ දැක්කේ විදිහට. මොකක්ද වෙන්නේ? අභිඥාන ලෝකයේ විසින් පනවලා තියෙන සංජානන මට්ටම ලෝකයේ විසින් පනවලා තියෙන නාමකරණ හඳුන්වා දීම මට්ටම ඉක්මවා ගිහිල්ලා ටිකක් ගැඹුරින් ලෝකෙ දිහා දකින්න. බයෙන් ඉපම මේක ජීව හේත. හැබැයි අපිට ඒ විදිහට චුට්ට දකින්න හිත පුරුදු කරන්න පුළුවන් නම් අපේ හිතේ නොයලුණු සංඥාව අනබිරත සංඥාව නොයලී කල්පනා කරන්න පුළුවන්. හරි. ඔබට වාහනයක් පාවිච්චි කරන්න අයිතිය තියෙනවා ගියත් හැටි. ඔබට හොඳ ගෙයක් පාවිච්චි කරන්න අයිතිය තියෙනවා ගියත් හැටි. හැබැයි ඒ ගේ පාවිච්චි කරන ගමන් මේ වාහනේ පාවිච්චි කරන ගමන් හිතන්න පුළුවන් නම් මේ වාහනේ යකඩ ගොඩක් කොයි වෙලේ හරි මේක කුඩු වෙලා යන්න පුළුවන්. කොයි වෙලේ හරි මට මේක හිම වෙන්න පුළුවන්. ගෙදරක් පාවිච්චි කරන ගමන් හිතන්න පුළුවන් නම් මේ ගෙදරත් වැලිකල් ගඩොල් සිමෙන්ති වලින් හැදිච්ච එකක්. කොයි වෙලේ හරි මහ විපතක් වුණොත් මේක බිමට සමතලා වෙන්න පුළුවන්. කියන අත්හැරීමේ සිත අනබිරත සංඥාව නොබැඳුණු නොයලුණු සංඥාවක් තියුණු කරන්න පුළුවන් නම් ඒ සම්බන්ධයෙන් උපාදානයන්ට තණ්හා උපාදානයන්ට යන්නේ නැහැ. හරි. ඒක ඇවිල්ලා බොහොම සියුම් අවස්ථාවක්. එහෙම කෙනා ගේ සුද්ධ කරන්න නැතුව ඉන්නේ නැහැ. එහෙම කෙනා ගේ පේන් කරන්න නැතුව ඉන්නේ නැහැ. එහෙම කෙනා ගේ ලස්සනට තියාගන්නවා පිරිසුදුව තියාගන්නවා. හැබැයි තියාගත්ත දෙක දෙයක් තියෙනවා. ගේ සම්බන්ධයෙන් ඔහුට පැදුණු ඇලුණු අත්හරින්න බැරි සිතක් නැහැ. ඒක නැති වුණොත් නෑ අත්හරින්න පුළුවන්. අන්න අභිඥානාන්ති කියන මට්ටමේ ඉන්නේ. පින්වතුනි ද්‍රව්‍යාත්මක දේවල් වල නෙමෙයි බැඳීම තියෙන්නේ මානසිකත්වයේ බැඳීම තියෙන්නේ. මහා මන්දිරයක් තියෙන මිනිස්සෙක් සමහර වෙලාවට මන්දිරයට බැඳිලා නැති වෙන්න පුළුවන්. පාරේ කැටියක් අරගෙන කබලක් අරගෙන හිඟා කරන මිනිස්සයා සමහර වෙලාවට අර මන්දිරේ තියෙන මිනිස්සයා මන්දිරයට බැඳුනට වඩා අර හිඟන්නගේ කැටියට හිඟන්න බැඳිලා තියෙනවා නේද? එයාට තියෙන වස්තුව අල්පයක් වුණාට ඒකට තියෙන බැඳීම ප්‍රබලත්වය වැඩි වෙනවා. ඒ නිසා වස්තුවේ ප්‍රමාණය අනුව නෙමෙයි බැඳීම තියෙන නෙවෙයි මේ සම්බන්ධයෙන් දීලා තියෙන තක්සේරයේ ප්‍රමාණය. වටිනාකමේ ප්‍රමාණය අනුව. අපි කියන්නේ ඒකට දීලා තියෙන වැලියු එක. මේක අපි හොඳට තේරුම් අරගන්න. එතකොට අපිට ගිහියන්ට වැත්තගේ ජීවිතය ඇතුලේ යම් ප්‍රමාණයකට හරි හිතන්න පුළුවන් නම් මං තදින් බැඳලා තියෙන දේවල් මොනවාද? එතකොට ස්ත්‍රී පුරුෂ ප්‍රේමය කියලා කියන්නේ හරිය අමාරු දෙයක් නේ. ඒක වෙලා අයිස් කුට්ටියක් අයිස් කන්දක් වගේ. අයිස් කන්දක සාමාන්‍යයෙන් වතුරෙන් උඩ මුහුද යට තියෙන අයිස් කන්දක වතුරෙන් උඩ තියෙන ප්‍රමාණය පොඩ්ඩයි. ගොඩාක් තියෙන වතුර යට පේන්නේ ග්ලැසියර් එකක් කියන්නේ. එතකොට මේ දාරකස්නේ ඉතින් දරුවන්ට තියෙන බැඳීම මාතෘ පිතෘ ප්‍රේමය දරුසෙනෙහස ඒකත් ඒ වගේමයි හරි අමාරුයි. ඔය ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ දාරකස්නේ හේ තරම් මේ ලෝකේ මිනිස්සුන්ට වද දෙන වේදනාව දෙන තවත් දෙයක් මම නම් හිතන්නේ නැහැ කියනවා. ඒක ලෝකේ තියෙන අමාරුම අත්දැකීම් දෙක. දාරකස්නේ හේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමය ඒ දෙකට තියෙන බැඳීම නිසා තමයි ගිහියන්ගේ ජීවිතයේ තියෙන දුකෙන් 100ට මම හිතන්නේ 75ක් විතර නිර්මාණය. ඒ තරම් මේක වේදනාකාරී අත්දැකීම්. අන්න ඒ වගේ දැඩි බැඳීම් අපිට කලමනාකරණය කරගන්න පුළුවන්. ඒවා සමබර කරගන්න පුළුවන්. ඒවා දිහා ප්‍රඥාවෙන් දකින්න පුළුවන්. ඒවා සම්බන්ධයෙන් ආවේගාත්මක නොවි දකින්න පුළුවන් නම් අපි දක්ෂයිද නැද්ද? අපි දක්ෂයි. අභිඥානාදී කියන්නේ ඔන්නේ මට්ටම. ඒ අපි අත්දකින අත්දැකීම් සම්බන්ධයෙන් අපි අත්දකින අපිට පේන ඇහෙන දකින ප්‍රමාණයට වඩා ගැඹුරින් දෙයක් දකින්න.
උදාහරණයක් අපිට ආහාරයක් කියලා. දැන් ආහාරයක් ගත්තාම අපි ඒකට කැමතියි. හැබැයි අපි ආහාරය කැමති ආහාරයක් විඳින්න අයිතියක් තියෙනවා කියත් හැබැයි අපිට ඒ ආහාරය දිහා දකින්න පුළුවන් නම් මේකත් ඉතින් ශරීරය ඇතුලේ පිස්ත වෙලා මේකත් මල පහ දීට පිට වෙන දවක් එක දෙයක් තමයි. හැබැයි මගේ ශරීරය පවත්වා ගන්න මම මේක ගන්නවා. එතකොට අර ආහාරය නිසා මිනිස්සු රණ්ඩු කරන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ, අකම්පාල වෙලා රණ්ඩු කරලා ගහගන්නේ නැහැ. බලන්න පිළිමදනේ මේ රටේ කොච්චර කැම ටිකකට ගහගන්න මිනිස්සු ඉන්නවද? ඉඩකඩම් වලට මිලිමරා ගන්න මිනිස්සු ඉන්නවද? පුංචි දේපලකට මිලිමරා ගන්න මිනිස්සු ඉන්නවද? ඒව සම්බන්ධයෙන් අත්හැරීමේ සිතක්, නොබැඳුණු සිතක් පුරුදු කරන්න දන්නේ නැහැ. ඒව නිසා තමයි දුක ඇති වෙලා තියෙන්නේ. ඔයත් කල්පනා කරලා බලන්න ඔයත්න්ට වැඩියෙන්ම දුක් විඳින්න වෙන දේවල් මොනවද කියලා. ඒ දේවල් පොඩ මානසිකව අත්හැර ගන්න පුළුවන් නම් ඒවා දිහා ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් ඒවා දිහා යම්කිසි නුවණකින් දකින්න පුළුවන් නම් අන්න අභිජානාති. මම මීට වඩා ගැඹුරට කියන්නේ නැහැ. හැබැයි එතන කටුකුරුන්දි ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ වගේ පොත් ටිකක් හොයාගෙන කියව ගන්න පුළුවන් නම් උන්වහන්සේ හොඳ ලස්සනට පෙන්නනවා. බොස්සත්ටි අරියුණ ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා හොඳට පෙන්නනවා මේ ඉන්ද්‍රිය අද්දකින් දිහා බලන්න ඕන විදිහ. රූපයක් දකිනකොට මේ රූපයක් දෙමේ මේ උඹේ හිත තමයි රූපයක් මවලා පෙන්වන්නේ කියලා උන්වහන්සේලා කියන බලන්න. දැන් අපි හිතන ලස්සන මලක් තියෙනවා. එතකොට මේ මලට වටිනාකම දුන්නේ මල නෙමෙයි අපේ හිත. අපි තමයි මේ මල ලස්සනයි කියලා දැක්කේ. එතකොට අපි ආරෝපණය කරපු වටිනාකම නිසා තමයි අපිට මේ මල ගැන සංහාවක් ඇති වෙන්නේ. ඒ මලේ තියෙන වටිනාකම සම්බන්ධයෙන් ඍජු බවක් ඇති වෙනවා. හැබැයි අපි මේ වටිනාකම ආරෝපණය නොකර හිටියනම් අපිට ඊට වඩා ගැඹුරින් මේ මල දිහා බලන්න පුළුවන් වුණා නම් අපිට පුළුවන් එකක් කරන්න. ඉතින් ලෝකේ හැම දෙයක් මේ විදිහට. ඒ නිසා ඔබ තණ්හා උපාදාන කියන වචන දෙකක් තියෙනවා. තණ්හා කියලා කියන්නේ ඒ වෙලාවට ආස කරන. ඒ වෙලාවට ඇරෙන. උපාදාන කියන්නේ දැඩි බැඳීම, දැඩි ලෝභය. තණ්හාව අත්තරින් එක ටිකක් අමාරුයි. අරමුණු වලින් අත්දැකීම් වලින් සතුට වෙන්න. හැබැයි උපාදාන වලට යන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒකත් ලොකුද. දැඩි බැඳීම් වලට අත්හැර ගන්න බැරි දැඩි බැඳීම් වලට ඒව දිහාවත් ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් ඒක හරියටද. ඒව දිහා ප්‍රඥාවෙන් දකින්න අපිට උදව් කරනවා ඒ මොහොතේ දිනු කරන විදර්ශනා සිත. ඒක එකක්. අනිත් එක තමයි චිත්ත සමාධියක් දිනු කර ගන්න එක. පොඩි භාවනාවක් වඩලා සමත භාවනාවක් වඩලා හොඳට හිත සංසුන් කරගන්න එක, ශාන්ත කරගන්න. එතකොට මොකද වෙන්නේ? අපිට ඒව සම්බන්ධයෙන් තියෙන දැඩි බැඳීම වෙනුවට මානසික සුවය කියන එකට තියෙන කැමැත්ත වැඩි වෙනවා. ඔතෙන්ද වෙන්නේ මෙන්න මේකයි. ඒ දේවල් වලින් ලැබෙන සතුටට වඩා සතුටක් අපිට මනසේ සුවයෙන් ලැබුණොත්, මනස සුවපත් කරනකොට ලැබුණොත් අපේ තෝරා ගැනීම වෙන්නේ පංචකාමයන්ගෙන් සතුට වෙන එකද මනසින් සතුට වෙන එක. ධර්මයෙන් නැතුව මනසින් සතුට වෙන්න පුරුදු වෙන්න. හරි මම ආයෙත් කියන්නේ. ඇත්තටම වෙනදී පංචකාමයන්ගෙන් සතුට වෙන මිනිස්සෙකුට මනස සුවපත් කරලා මනස ඒකාග්‍ර කරලා සතුට වෙන සතුට හඳුනා ගන්න ලැබුණොත් එයා මේක සංසන්දනය කරලා බලනවා. රසනා බලනවා. මම දැක්කා අජාන දසවංශෝ හඳුරන්නේ ලස්සනට වෙන ප්‍රකාශයක් තිබුණා. උන්වහන්සේ ඔස්ට්‍රේලියාවේ වැඩ ඉන්න ශ්‍රේෂ්ඨ සාරණතුනම උන්වහන්සේ කියලා තිබුණා මේ ලෞකික සමාජයේ තියෙන ඉහළම සුඛය තමයි ස්ත්‍රී පුරුෂ කාම භෝග. කාම සුඛය. එයත් ඉක්මවගේ සෝයක් භාවනාවේ තියෙනවා. උන්වහන්සේ කතාව කියලා හිනා වෙලා කිව්ව එක ටිකක් ඕලාරික කතාවක් කියන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ එහෙම සසඳලා පෙන්නන්නේ අර ගිහි සමාජයේ තියෙන වටිනාම සුඛය කියලා හදාගෙන තියෙන දෙයටත් වඩා ඉහළ සුවයක් මේ පැත්තේ තියෙනවා කියන පෙන්නනවා. උන්වහන්සේ බටහිරට මේ පණිවිඩය ගෙනියනකොට එහෙම සංසන්දනය කරලා පෙන්නනවා.
එතකොට කෙනෙක් කල්පනා කරනවානේ දෙයියනේ මීටත් වඩා සුවයක් තියනවාද මේ අපේ ජීවිතේ ලබා ගන්න කියලා. මොකද සුවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මේ තියෙන්නේ අපි දෙගොල්ලෝ අතර. අපිට තියෙන සතුට සම්බන්ධ ප්‍රශ්නයක්. මයිකල් ජැක්සන් කියනවා මැරෙනකොට මම මගේ ජීවිතේ සතුටින් මැරෙන කෙනෙක් නෙමෙයි. මයිකල් ජැක්සන් කියලා කියන්නේ ලෝකෙ ජීවිතේම මිනිස්සෙක්. හැබැයි ඒක ඖෂධ අතිමාත්‍රාවක් බලෙන් ශරීරගත කරගෙන මරණයටපත් වෙනවා. ඊට පස්සේ ස්ටීව් ජොබ්ස් කියලා කියන්නේ Apple පරිකරක සමාගමේ නිර්මාතෘවරයෙක්. ඔහු 2011 අවුරුද්දේ අග්නේෂ් පිළිගාවකින් මැරෙනවා. ඔහු කියනවා මම මගේ පුංචි කාලේ ජීවිතේ සතුටින් ගත කළාට පස්සේ කවදාවත් ජීවිතේ මම ආත්ම තෘප්තියෙන් ගත කරලා නැහැ. මම සතුටුදායක මරණයක් තියෙන මිනිස්සෙක් නෙමෙයි කියලා. කල්පනා කරලා බලන්න එතකොට පුංචි මිනිස්සු නෙමෙයි මේගොල්ලෝ. සතුට සම්බන්ධයෙන් අරගලයක් අපිට තියෙන්නේ. මේ මිනිස්සුන්ට මොනවද නොතිබුනේ? මම ඔයත්තන්ට බණ කියන්න ඕනේ ඔයත් දන්නවා ඒකට. මේ මිනිස්සුන්ට මාළිග මන්දිර දේපල වතු ටික ගෙච්චාන පෞද්ගලික ගුවන් යාන ගුවන්තොට පොළ සියල්ල දුක. හැබැයි මරණය සතුටුදායක ජීවිතයේ ආත්ම තෘප්තිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒක යන බ්‍රහ්මසෝහාගම කියපු ප්‍රකාශය අපිට හොඳට මේක සංසන්දනය වෙලා තියෙන්නේ. ඒ ගිහි සමාජය තුළ ඉහළම සුඛය හිතන දේවල් වලටත් වඩා ඉක්මවා ගිය සුවයක් මෙතන තියෙනවා. මේ සුවය අඳුරගන්න. පංචකාමයන් අත්හැරුණු නිවුණු සුවය හඳුනා ගන්නකම් මනසේ සුවය හඳුනා ගන්න තාක්කල් මම හිතන්නේ අපේ ශ්‍රාවක භාවය අර්ථවත් වෙයි. පැහැදිලිද? කය ඉක්මවා ගිය සුවයක් හඳුනා ගන්න ඕන. දැන් මේ වෙනකන් අපිට තියෙන්නේ කය හා බැඳුණු සුවය. හරි? දැන් මේ මම ඉන්න කාමරේ මට මේ අපේ දහම් පාසලේ ලබා දීලා තියෙන කාමරයක්. ඉතින් මේ කාමරේ වායු සමීකරණයක් හයි කරලා තියෙනවා. මේකේ හොඳ පුටුවක් තියෙනවා. මෙතන හොඳ ආලෝකය තියෙනවා. ඉතින් මම හිතනවා හරි ෂෝ. එතකොට දැන් මෙතනින් මම සතුටු වෙලා තියෙන්නේ මේ තියෙන දේවල් ටික දිහා බලලා. මම පොඩි උදාහරණයක් ගත්තා. එතකොට මේ තියෙන දේවල් ටික මත නම් අපේ සතුට තීරණය කරන්නේ. මේ තියෙන දේවල් වල වෙනසක් වුණොත් එහෙම වෙන්නේ අපේ සතුට නැති වෙලා. හැබැයි අපිට පුළුවන් නම් මේ දේවල් මත නෙමෙයි සතුට තියෙන්නේ ඊට වඩා ගැඹුරු තැනක සතුට තියෙන කියන එක තේරුම් ගන්න. මනසේ සතුට තේරුම් ගන්න. මනස සූපත් කිරීම ඇතුලේ තියෙන සතුට තේරුම් ගන්න. මේකත් එතකොට වැදගත් වෙනවා. මේවා තිබුණත් එකයි නැතිබුණත් එකයි. මට හම්බෙලා තියෙනවා. යාල මහ කැලේ ඇතුලේ. කුමන මහ කැලේ ඇතුලේ. අර ගල් කෙනකින් පල් වෙච්ච වතුර ටිකක් බලන්න. දවසකට දෙකකට එක වේලක් ඒ එහාදී තියෙන යුද හමුදා කඳවුරකින් වගේ දැනකින් හම්බෙන කටුක ආහාර වේලක් බලන්න. අර මහා ධනවලන්තරය ඇතුලේ ගල්ලෙන් වල රළු ගල් තලාවල පොට්ටයක් නැතුව සැතපීලා පිටියක් තබා පොල්ලක පෙළෙල්ලකින්වත් ගල්ගෙන ආවරණය කරගෙන නැතුව වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ. මම අහලා තියෙන උන්වහන්සේට මෙතන අමාරු නෑ. උන්වහන්සේලා hina වෙලා කියලා තියෙන්නේ මේ ලෝකේ සිතාම සතුටුදායක තැන තමයි මෙතන. එහෙනම් කියලා දෙනවා. ලෝකේ වැඩියෙන්ම සතුටු වෙන්නේ මොකක් අපි මේ වගේ තැන. ඒ මොකක්ද ඒ තියෙන්නේ? ඒ තියෙන්නේ මනසේ සුවයන්ත. ඒ නිසා මේ වෙලාවේ මම යෝජනාවක් කරනවා. මම ඊට වඩා ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ මට ලැබෙන කාලය දෙන්නම වෙලා තියෙන්නේ. පංචකාමයන් මත පදනම් වෙලා සතුට හොයාගෙන යනවා වෙනුවට පංචකාමයන් මත පදනම් වෙච්ච සතුටක් හොයාගන්නවා වෙනුවට පංචකාමයන් ඉක්මවාගේ සෝයක් අපිට හොයාගන්න පුළුවන්. ඒක ඉතාලි. අර වචන තුනේ තුන්වෙනි වචන. සංජානාති අධිජානාති තුන්වෙනි වචන තමයි පරිජානාති. පරිජානාති කියන්නේ රහතන් වහන්සේලා සම්බන්ධයෙන් තියෙන වචන. උන්වහන්සේලා ලෝකයේ අත්දැකීම් ගැඹුරු විදර්ශනා මනසිකාරය. උන්වහන්සේලාට ලෝකයේ ගැන 100% නිවැරදි අවබෝධයක්. උන්වහන්සේලා ගැඹුරින් ලෝකයේ අත්දැකීම්.
අභිජානාති කියන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවල පිළිලා බුදුහාමුදුරන්ගේ දේශනා අහගෙන අපි ලෝකයේ තේරුම් ගන්න උත්සාහ කරන විදිහ. සංජානාති කියන්නේ බුදුහාමුදුරන්ගේ වචනයක්වත් නැතුව සාමාන්‍ය පුරුදුන් ලෝකයා ලෝකයේ ගැන කතා කරනවා. අපි ඊට වඩා චුට්ටක් ඉහළට ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ දේශනාව අසුරු කරගෙන බණ අහගෙන සූත්‍ර කියවගෙන ලෝකයේ දිහා බලනවා. ඔය අසුබ සංඥාව, අනිත්‍ය සංඥාවෙන් වඩන්නේ ඒක. රහතන් වහන්සේලාට බුදුහාමුදුරන්ගේ වචන ඕනේ නෑ ඔබ දකින්න. ඇයි? උන්වහන්සේලාගේම දැකීමක් බවට පත් කරගෙන ඒක දකින්න. උන්වහන්සේලාට බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා කියනවා කියලා දකින්න ඕනේ. උන්වහන්සේලාට දකින්නේ ඒ විදිහටම තමයි බුදුහාමුදුරුවෝ දැකපු විදිහට. ඒකයි පරිඥානයි. උන්වහන්සේලාට කියන්නේ ස්වයං අවබෝධයක්, ස්වයං ප්‍රත්‍යක්ෂය. තමන්ගේ අත්දැකීමක් විදිහට ලැබපු අවබෝධය. ස්කන්ධ පංචකේ ඇති වෙන නැති වෙන ස්වභාවය උන්වහන්සේලා විසින්ම සාක්ෂාත් කරපු දැනුමකින් උන්වහන්සේලා අත්දැකීම. මම ඊට මේ දේශනාව දිග කරන්නෙත් නැහැ ගැඹුරු කරන්නේ. සාරාංශය තමයි පංචකාමයන් නිසා සංසාරේ බොහෝ කාලයක් අපි දුක් විඳලා තියෙනවා. අදටත් හඳුනන වැළපෙන දුක්ඛය. පංචකාමයන් ඉක්මවාගේ සෝයක් අපි හඳුනගන්නවා. එදාට අපිට අපේ සුවපත් කරගන්න පුළුවන් වෙයි. ශාන්ත කරගන්න පුළුවන් වෙයි. නිවා ගන්න පුළුවන් වෙයි. තනසා ගන්න පුළුවන්. ඒ සඳහා හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආසා. පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරුවේ සති ගණනාවක් තිස්සේ මේ ධර්ම දේශනාව සඳහා අපිත් එක්ක කතා කරමින් මේ ධර්ම දේශනාව සම්බන්ධීකරණය කළේ ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හූස්ටන් වල පදිංචි අපේ රේණුකා පෙරේරා මහත්මනිය. රේණුකා පෙරේරා මහත්මනිය බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් ආශිර්වාද කරන්නට ලක්ෂ්මන් පෙරේරා මහත්මයාගේ මව්තුමිය අවුරුදු 90ක් වයස ගත කරනවා මේ 21 වෙනිදා මාර්තු මාසේ 21 වෙනිදාට. ඉතින් ඇයට නිදුක් නිරෝගී සුව වේවා. මෑණියන්ට දිගාසී වේවා කියලා ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. මෞතුමියට ආශිර්වාද කරන ගමනේ අපේ රේණුකා පෙරේරා මහත්මනියගේ වැඩිමහල් පුතුණුවන් රවීන් පෙරේරා පුතුණුවන් හෙට දවසේ උපන් දිනය සිහිපත් කරනවා. රවීන් පෙරේරා පුතුණුවන්ට සුබම සුබ උපන් දිනක් වේවා. නිදුක් නිරෝගී සුව වේවා. චිරජීවනයේ වේවා. සියලු යහපත සැලසේවා කියලා අපි බොහෝම ආදරයෙන් ආශිර්වාද කරමු. ඒ වගේම රේණුකා මහත්මනියගේ බාල පුතුණුවන් ඩිලන් පෙරේරා පුතුණුවන්ට ඒ වගේම මේ කටයුතු හැම දෙයකටම උපකාර කරන ලක්ෂ්මන් පෙරේරා මහත්මයාණන්ටත් රේණුකා පෙරේරා මෑණියෝ ආශිර්වාද කරනවා. ඉතින් මේ වෙලාවේ අපි කල්පනා කරමු අපි විසින් දැස් කරගත් සියලු පින් ඇමරිකා එක්සත් ජනපදයේ දුර ඈත ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන්හි මෙත්තා විහාරය ආරම්භ කොට ඒ කටයුතු සඳහා අනුශාසනා කරමින් වැඩ සිටින අපේ ගෞරවාර්හ පුත්පිටියේ සමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අපේ ස්වාමීන් වහන්සේලාට ඒ වගේම ලක්ෂ්මන් පෙරේරා මහත්මයාණන් රේණුකා පෙරේරා මව්තුමිය ඒ වගේම ලක්ෂ්මන් මහත්මයාගේ මෑණියන් වහන්සේ රවීන් පෙරේරා පුතා ඩිලන් පෙරේරා පුතා ඇතුළු පවුලේ මුදාට මේ ධර්ම දේශනාව ලංකාවේ සිට සම්බන්ධීකරණය කරපු අපේ තමාරා මහත්මියට ධර්ම ශ්‍රවණය කරන්න එකතු වෙලා ඉන්න ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සුව වේවා. චිරජීවනයේ වේවා. දුගාසී වේවා. දෙවියෝ ඔබ හැම දිනම රටක් ජාතියක් සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා කෙරෙත්වා. දෙවියන්ට පිළිගන්නවදම් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං
සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අංහෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා අපේ ගෞරවාර්හ බුද්ධිතිය සමිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය නමින් අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලාට ඒ වගේම අපේ රේණුකා පෙරේරා මහත්මණියගේ දෙමාපියන්ට ලක්ෂ්මන් පෙරේරා මහත්මයාගේ පියාණන් ඇතුළු නමින් මියගේ සිට ඥාතීන්ට මේ පින් අමා මහ නිවන් සුව පිණිස හේතු වේවා කියලා සාදුකාර දෙන්න. ඔබ අප නමින් මියගේ ඥාතීන් සිහි කරගෙන ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා අනුවන සත්පුරුෂ ඇසුරක් නොලැබේවා මේ දුර්භාග්‍ය සම්පන්න විපත්තිදායක කාල සීමාවේ හැම දිනාටම හොඳට ආරක්ෂාව සහවුරු වේවා සෞඛ්‍ය ආරක්ෂාව නිදුක් නිරෝගී සුව ලැබේවා මේ කොරෝනා වෛරසය නිසා පීඩාවට පත් වෙලා ඉන්න කෝටි සංඛ්‍යාත ජනතාවට නිදුක් නිරෝගී සුව වේවා ඉක්මන් සුවය වේවා අපේ රට ජාතිය සම්බුද්ධ ශාසනය අනුව රටවාසී ලෝවාසී හැම දෙනාම දෙවියෝ රකිත්වා අපිටත් සංසාර දුකෙන් අත මිදී ලබන තමා මහ නිවන් සුව වහවහ වේවා සිරිතාම පින්දෙනවා ඉතා වටිනා දේශනාවක් කරා. අවසරයි හඳුන්වමු. Everyone සර්ණයි. සර්ණයි. එරුවන් සරණයි හාමුදුරනේ. සාදු. එරුවන් සරණයි.